ජාතික ගුවන්විදුලියේ ජාතික මෙහෙවර පූජා සදහම් වන්දනා වැඩසටහනේ සමාදර පින්බරදායකත්වය ජාතික මහා පහන්ටැඹ ලංකා බැංකුව අනුග්‍රහකත්වයත් සමග අපි සූදානම් වන්නේ දැන් සජීවීව ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා ඔබට ආරාධනා කරන්නටයි. එදා මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාණන්ගේ ඥානීය විමසීමට අඹ පැනේ ඉදිරිපත් කිරීමෙන් පසුව චුල්ලහත්තිපදූපම සූත්‍රය දේශනා කළ පින්බර දවස යලි සිහිපත් කරන වෙලාව. අපි සූදානම් මේ වෙලාවේදී කොළඹ 5 කාලිංග මාවත පොල්හේන්ගොඩ රතන අරම විහාරස්ථානයේ සිට සජීවීව විසුරුවා හරින ධර්මානුශාසනාව සඳහා සංනිවේදන දායකත්වය ලබා දෙන සහෘදයින්ට ආරාධනා කරන්නට භද්‍රජිත් සෞම්‍ය සමග උපාලි මාරසිංහ ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වදේශීය සේවයත් වෙළඳ සේවයත් සියලුම ප්‍රාදේශීය සේවාවන් සහ සම්බන්ධව අද පුසන්පුර 15ක් පොහොය දවසේ ජාතික ගුවන්විදුලිය ගෙනෙන පෝදා පූජා සදහම් වන්දනා වැඩසටහන ඔබට ගෙනෙන්නේ කිරුළපැන පොල්හේන්ගොඩ කාලිංග මාවත රතනාරම මහා විහාරස්ථානයේ සිට ගාමිණී මෙරින්නගේ සොහොයුරාණන් අපට සම්බන්ධතාවය ලබා දෙන විට එයසුණු සාදුනාන්දය අද දවසේ මේ පුණ්‍ය භූමියේ සෞඛ්‍ය නියෝග ප්‍රතිපත්තිවලට අනුකූලව ඊට ගරු කරමින් පැමිණ සිටින අටසිල් සමාදන්ව සිටින උසෝසියන්ගේ සාදුනාන්දේ. කුරුළපන පොල්හේන්ගොඩ කාලිංග මාවතේ රතනරම විහාරස්ථානයට වඩා දිගු ඉතිහාසයක් නොමැති වුණත් විහාරස්ථානයකට අවශ්‍ය සියලුම විහාරාංග වලින් සමන්විත දර්ශනීය පුණ්‍ය භූමියක් බවට පත් වී තිබෙන අවස්ථාවක්. කොළඹ නගරයට සමීපයේ පිහිටි දර්ශනීය පුණ්‍ය භූමික සිටයි අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේගේ ලංකා ගමනෙන් වසර 2328 වෙනි ලැබුණු මේ උතුම් පොසොන් පොහොදා ජාතික ගුවන්විදුලියේ දවසේ ආගමික වැඩසටහන් ගෙනෙන්නේ මේ පින්බිමේ සිට. මිට මොහොතකට කලින් ධර්මාසනයට වැඩම අවදාළ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත දැත් වට්ටිය පිළිගන්වා දවසේ උදෑසන පැවැත්වෙන ධර්ම දේශනාවට ගෞරව නමස්කාර පූර්වක ආරාධනය ඉටු කළා. නාරාහෙම්පිට කිරුළපාරේ පදිංචි ඩයස් ඔබේසේකර මහත්මයා ධර්ම දේශනාවේ විහාරස්ථානයේ වෙනුවෙන් පින්බර දායකත්වයේ දරමින් ශ්‍රාවක පින්වත් ඔබත් සීල සමාදානයේදී සිටින සියලු දෙනාමත් වෙනුවෙන් අපි සාදුනාන්දයක් පවත් උන්වහන්සේට නැවත වතාවක් අපේ ආරාධනය යොමු කර සිටිනවා. මේ මොහොත වන විට ඔබත් ඔබේ විහාරස්ථානයේ යම් කිසි මට්ටමකින් සීල සමාදානයේ දෙමින් ආරක්ෂාව නීතිය පිළිපදෙමින් සිටිනවා විය හැකියි. එසේත් නැත්නම් නිවසේ සිට අටසිල් සමාදන්ව ජාතික ගුවන්විදුලියත් සමග එක්ව දවසේ ආගමික වැඩසටහන්වල නිරත වෙනවා වෙන්නට පුළුවන්. පින්වත් අපි ඔබට ආරාධනා කරනවා කිරුළපැන පොල්හේන්ගොඩ කාලිංග මාවතේ රතනාරම මෙසුවිසල් ධර්මශාලාවේ සදී පැහැදී සිටින අප සමග අටසිල් සමාදන් නොවුණු පින්නතුන්ට පන්සිල් සමාදන් වී ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට. විශේෂයෙන්ම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වගේම මේ සියලු කටයුතු වලට අනුශාසකත්වය දරන්නේ ශ්‍රී ලංකා අමරපුර බ්‍රහ්මාභි වංශාභි දජ ශ්‍රී සද්ධම්මයුක්තික මහානිකායේ අනුනායක කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති අතිපූජ්‍ය නරවැල්විට රතනපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේගේ ආරාධනෙන් ධර්මාසනයේ වැඩ සිටින්නේ කොළඹහත නාරද බෞද්ධ මධ්‍යස්ථ කොළඹහට නාරද බෞද්ධ ධර්මායතනාධිපති ශාස්ත්‍රපති අවසරයි පූජ්‍යපාද තලලී චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ජාතික ගුවන්විදුලිය වෙනුවෙන් ජාතියේ මහ පහන්ටැඹ ලංකා බැංකුව පින්බර දායකත්වයේ දරන බොහෝ කාලයක් තිස්සේ අප සමගත් පැල් බැඳගෙන විහාරස්ථානවල සිට ගෙන එන පෝදා
පූජා සඳහා වන්දනා වැඩසටහනට පින්බර දායකත්වයේ ජාතිය මහා පහන්ටඹ ලංකා බැංකුවෙන් ලැබෙනවා. සේම මේ ධර්ම දේශනාවට ගුවන්විදුලිය වෙනුවෙන් දායකත්වය දරනවා රුසියාව සාන්ත පීතර නගරයේ මහාචාර්ය ජයවේරගේ සමන්ත මහත්මයා මේ පින්බර ධර්ම දේශනාවේ දායකත්වය දරනවා. සමග දායකත්වය ඇතිව විහාරස්ථාන වෙනුවෙන් දායකත්වය සපයන ඩයස් ඔබේසේකර මහත්මයා රමණී බුතේජු මහත්මිය ඇතුළු පිරිස ගෞරවනීය ස්වාමීන් වහන්සේට වන්දනීය ආරාධනය පිරිස පංචශීලයේ පිටුවා ධර්ම දේශනාව ආරම්භ කරන්නට. සදහැවතුනි අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සී සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමවන්ති පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉන්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණීන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආමබන්ති සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අජ්ජත් සංයෝජනංච ආවුසෝ පුග්ගලං දේසිස්සාමි බහිද්ධා සංයෝජනංච තං සුනාත සාධුකං මනසිකරෝත භාසිස්සාමිති සාදු සාදු කොළඹ පහ
කිරුළපන පොල්හෙන්ගොඩ කාලිංග මාවතේ රතන අරම මහා විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මෘම්‍ර වංශාභිදජ සිරි සද්ධම්ම යුත්තික මහානිකායේ අතිපූජනීය අනුනායක ධුරේන අපේ අතිපූජනීය ශාස්ත්‍රපති නරවැල්පිට රතනපාල නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන විහාරවාසී ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි දැන් හැම දිනම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සජීවීව විසුරුවා හරිනු ලබන පොසොන් සිල් වැඩසටහනේ මේ වෙලාවට නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි මේ හැම දිනම සූදානමින් පසු වෙන්නේ මේ විහාරස්ථානයට සම්බන්ධ වෙලා පැමිණිලා සිටින පින්වතුනුත් ලංකාව පුරා එවැගේම අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් ලෝකේ පුරා සිට මේ දේශනාව ශ්‍රවණය කරන පින්වත් ඔබ සෑම සියලු දෙනා වෙනුවෙන් ප්‍රයෝජනවත් ධර්මකාරණා කිහිපයක් විස්තර කරලා දෙන්නයි මා බලාපොරොත්තු වන්නේ. ඊට ප්‍රථම අපි සිහිපත් කරන්න ඕන අපේ අතිපූජනීය නරවැල්පිට රතනපාල අනුනායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප විහාරස්ථානයට වැඩම කරලා මේ ධර්ම දේශනාව සඳහා අපට ආරාධනා කරලා බොහොම උවමනාවෙන් මේ කටයුතු මහත් ශ්‍රද්ධාවකින් දායක පින්නතුන් කෙරෙහි කරුණාවෙන් සංවිධානය කිරීම පිළිබඳව උන්වහන්සේට අපේ පාද නමස්කාර පූර්වක පුණ්‍යානුමෝදනාව පළමුවෙන්ම පළ කරන්නට ඕන. විශේෂයෙන්ම මේ කාලිංග මාවතේ රතන අරම ඊතා කුඩාවට ආරම්භ කරලා අද මේ ප්‍රදේශයේහි සියලු විහාරාංගයන්ගෙන් සමන්විත වූ මහා විහාරස්ථානයක් බවට පත් කරලා ඊටාම හොඳ දුටුවන්නෙත් සිත් පහන් කරවන පූජනීය භූමියක් බවට පත් කරවන්න උන්වහන්සේ අප්‍රතිහත ධෛර්යයෙන් මහත් කැපකිරීමකින් කටයුතු කර තිබෙන බව අපි හැමෝම දන්නවා. ඒ නිසා අපි වඩාත් මේ විහාරස්ථානයේ රතන අරම මහා විහාරස්ථානයේහි ඉදිරි කටයුතු තවත් හොඳින් සිද්ධ කරගෙන යන්න අපේ අනුනායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට කායික මානසික සුවපත්භාවයේ ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා කියලා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි අද පොසොන් පුර පසළොස්වක පෝය දවස. බෞද්ධයන්ට වගේම විශේෂයෙන්ම ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයන්ට අතිශයින්ම වැදගත් පොහොය දවස. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්මයෙහි පණිවිඩය ශ්‍රී ලංකා වාසී ඔබ අප හැම වෙනුවෙන් කරුණාවයි මෛත්‍රියෙන් ගෙන අවුත් දේවානම්පියතිස්ස මහරජතුමාණන් ප්‍රධාන පිරිසට දේශනා කරලා ශ්‍රී ලාංකික පින්වතුන් බෞද්ධයන් බවට පරිවර්තනය කරන්නට මුල පුරපු පෝය දවස. ඉතින් මේ පෝය දවසේ ඔබට බොහෝ දේශනා ශ්‍රවණය කරන්න අවකාශ සැලසෙනවා නොඅනුමානයි. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය එහෙම නැත්නම් මහින්දාගමනය මිහින්තලාව ඔය ආදී වශයෙන් මේ පොසොන් පෝය හා සම්බන්ධ නිතර කියවෙන වචන ටිකක් තියෙනවා. ඒ අතරේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා
ඉස්සෙල්ලාම දේශනා කරපු සූත්‍රය ගැනත් පොසොන් පෝය දවසේ නිතරම කතා වෙනවා නේද? චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කළා කියලා. ඉස්සෙල්ලාම මා කැමති අද මම ඔයත්තන්ට කියලා දෙන්නට බලාපොරොත්තු වෙන සූත්‍රය දේශනාව පිළිබඳව මතක් කරන්න. අද මා කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දෙවනුවට දේශනා කරපු සූත්‍ර දේශනාව. දැන් අපි දන්නවනේ බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා බුද්ධත්වයට පත් වෙලා ඉස්සෙල්ලම දේශනා කරපු ධර්ම දේශනාව තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. දෙවෙනි දේශනාව මොකද්ද? දෙවෙනි එක අනත්ත ලක්ඛණ සූත්‍ර දේශනාව. ඒතර ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව තරම් සාමාන්‍ය බෞද්ධ පින්නතුන් අනත්ත ලක්ඛණ සූත්‍රය ගැන වැඩි දැනුවත් වීමක් නැහැ නේද? ඒ වගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දේශනා කරපු මේ චුල්ලහත්තිපදෝපම සූත්‍රය ගැන බොහෝ දෙනා අහලා තියෙනවා දැනගෙන තියෙනවා. හැබැයි මේ දෙවනි සූත්‍රය ගැන වැඩි අවධානයක් නැහැ. දෙවනි සූත්‍රයේ නම සමචිත්ත පරියාය සූත්‍රය. ඔන්න මතක තියාගන්න නම. එතකොට අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සමචිත්ත පරියාය සූත්‍රයයි. මේ සූත්‍රයේටම තව නමක් සඳහන් කරලා තියෙනවා ධර්ම ග්‍රන්ථවල සාරිපුත්ත සංයෝජන සූත්‍රය කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් සංයෝජන ධර්ම පිළිබඳව කරන ලද දේශනාවකුත් නිසා මේට සාරිපුත්ත සංයෝජන කියන නම භාවිතා කරනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය රැගෙන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට පැමිණිලා පොසොන් පුරපසළොස්වක පෝය දවසේ සන්ධ්‍යා යාමයකදී දේවානම්පියතිස්ස රජුරවන්ට චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කළා. එතෙන් පටන් හැමදාම දිනපතාම මිහිඳු මහරහතන් වහන්සේ රජුරවන්ටම නෙවෙයි අනෙකුත් ශ්‍රාවක පිරිසට දින 7ක් එක දිගට බණ කියලා තියෙනවා. ඒ බණ ඔක්කොම සූත්‍ර වශයෙන් ගත්තාම බොහෝ සූත්‍ර තියෙනවා. මූලිකවම ඒව කොටස් වශයෙන් මෙන්න මේ විදිහට හඳුන්වන්න පුළුවන්. අපි දන්නවා පළවෙනි සූත්‍ර දේශනාව තමයි චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනාව. ඒක පොසොන් පෝය දවසේ හවස් කාලේ තමයි දේශනා කළේ. ඊට පස්සේ පොසොන් පෝය දවසේම රාත්‍රියේ పూర్ව යාමේදී අපි දන්නවනේ රාත්‍රිය කොටස් 3කට බෙදලා තියෙනවනේ. పూర్ව යාමය, මධ්‍යම යාමය, පශ්චිම යාමය කියලා. එතකොට මේ රාත්‍රී పూర్ව යාමයේදී දේශනා කරපු සූත්‍ර දේශනාව තමයි සමචිත්ත පරියාය සූත්‍රය කියලා කියන්නේ. ඊට පස්සේ දවසක් ගානේ මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙනවා. ඊළඟට දේශනා කරලා තියෙන්නේ පේතවත්තු සහ විමානවත්තු කියන මේ ග්‍රන්ථවලින් ගත්ත ධර්ම කාරණා. පේතවත්තු වල සඳහන් වෙන්නේ විවිධ අකුසල කර්ම, පාප කර්ම කරලා, ලෝභාදී අකුසල ක්‍රියාවන් කරලා මැරිලා ගිහිල්ලා පෙරේතයෝ වෙච්ච අයගේ කතා ප්‍රවෘත්ති. විමානවත්තු වල සඳහන් වෙන්නේ හොඳට පින්දහම් කරලා, ගුණදහම් පුරලා දිව්‍ය ලෝකවල ඉපදිච්ච අයගේ කතා ප්‍රවෘත්ති. ඇයි මේ මිහිඳු මහරහතන් වහන්සේ මේ අලුත් රටකට ඇවිල්ලා අලුත් ශ්‍රාවක පිරිසකට මේ විදිහේ දේශනාවන් කරන්න පෙළඹුණේ? ඒ වෙන මොකකටවත් නෙවෙයි. මිනිස්සුන් තුල හිරියොත්ප්ප දෙක ඇති කරා. මොකද්ද හිරියොත්ප්ප කියන්නේ? හිරියොත්ප්ප කියන්නේ පවට ලැජ්ජාවයි බයයි. නේද? එතකොට දැන් പ്രേත වස්තු ගැන එහෙම විස්තර ඇහුවාම ලෝභකම් කළ පෙරේත ලෝකේ උපදින්න වෙනවා, එහෙම වෙන්ද ඉපදිලා මෙන්න මේ දුක් විඳින්න වෙනවා කියලා දැනගත්තාම මොකද වෙන්නේ? ලෝභකම් කරන්න හිතෙන්නේ නැහැ. නේද? පාපකාරී ක්‍රියා කරන්න හිතෙන්නේ නැහැ. බය ඇති කරනවා.
ලැජ්ජාව ඇති කරනවා. එතකොට පින්දහම් සිද්ධ කරාම විඳින දිව්‍ය ලෝක සම්පත් ආදී දැක්කහම ඒකට ඒවයි ආනිසංස කිව්වහම මිනිස්සු පිනට දහමට නැඹුරු වෙනවා. අන්න පවෙන් වලකලා පිනෙහි යොදවන්න උවමනාව නිසා තමයි මේ විමානවත්තු පේතවත්තු මුල් කරගෙන ධර්ම දේශනා කළේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අතුරෙන් මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළ තියෙන්නේ සච්ච සංයුක්තයේ එන දේශනාවක්. සංයුක්ත නිකායේ තියෙනවා සච්ච සංයුක්තය කියලා කොටසක්. ඒ සංයුක්තයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය පිළිබඳව කරන ලද දේශනාව. එතකොට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ලක්වැසියන්ට කියලා දෙන්න ඕන නිසා. මොකද චතුරාර්ය සත්‍ය කියලා දීම තුළ තමයි නිර්වාණගාමී මාර්ගයට නැඹුරු කරන්න පුළුවන්. දැන් පිනයි පවයි ගැන කියලා දෙන්න බුදුවරයෙක්ම ලෝකෙ පහළ වෙන්න ඕනේ නේද? බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙන්නත් කලින් මිනිස්සු පවෙන් වැළකීලා පිනෙහි යෙදිලා තියෙනවා. නරකින් වැළකීලා හොඳ දේවල් කරලා තියෙනවා. ඉතින් එකකින් අදහස් කරන්නේ බුදුහාමුදුරුවෝ පින් පව් ගැන කතා කරලා නැහැ කියලා. ඒව දේශනා කළා. නමුත් ඊට වැඩිය හරයක් ඇති පිරිසක් බවට පත් කරන්නයි බුදුහාමුදුරුවෝ තමන්ගේ ශ්‍රාවකයන්ව දහමට නැඹුරු කළේ. ඒ නිසා පින් පව් කර කර දිගට සංසාරේ අනේකට වැඩිය බෞද්ධ උත්සාහවත් වෙන්න ඕන මොකටද? සසර ගමන නවත්තන්න. ඒ සසර ගමන නවත්තන්න නම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන. අන්නේ අවබෝධයට උපකාර වෙන චතුරාර්ය සත්‍ය පිළිබඳ දේශනාවන් මේ සත්‍ය සංයුක්තේ තියෙනවා. ඒ නිසා මේ ධර්ම මාර්ගයේ විවර කරලා දෙන්න උන්වහන්සේ සත්‍ය සංයුක්තේ දේශනාවන් දේශනා කළා. ඊට පස්සේ දේවදූත සූත්‍රය. දේවදූත සූත්‍රයේ තියෙන මේ පව් කරලා දුක් විඳින අය පිළිබඳව කතා. ඒ සූත්‍රය දේශනා කළා. ආසි විසෝපම සූත්‍ර දේශනාව ගැඹුරු ධර්ම කාරණා විග්‍රහ කරන බොහොම බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය පිළිබඳව පැහැදිලි විග්‍රහයක් තියෙන සූත්‍ර දේශනාවක්. ඊළඟට අනමතග්ග සංයුක්තය. සංයුත්ත නිකායේ තවත් කොටසක්. ඒ කොටසේන දේශනාවක්. අපි හැමෝම මේ දීර්ඝ සංසාරේ දුක් විඳගෙන ඉපදි මැරි යන හැටි. මේ සංසාරේ තියෙන දිග බව. ඒ වගේම මේ සංසාරේ අපි කොච්චර කඳුළු හෙලලා තියනවද කියන කාරණා. අඬලා තියනවද, වැළපිලා තියනවද කියන කාරණා. ඉපදිලා තියනවද, මැරිලා තියනවද කියන කාරණා පිළිබඳව කරන ලද දේශනා තමයි ඒ අනමතග්ග සූත්‍රයේ තියෙන. කියන්නේ සසර බය ඇති කරගන්න උපකාර වෙන දේශනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අග්ගික්ඛන්දෝපම සූත්‍ර දේශනාව දේශනා කළා. ඒක නිවැරදි පැවැත්ම තුල කෙනෙකුට ශාන්තිය සලස ගන්න පුළුවන් හැටි. ඒ වාගේම වැරදි පැවැත්මෙන් මිනිසු විනාශ වෙන හැටි බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා අග්ගික්ඛන්දෝපම සූත්‍රයෙන්. අන්නේ සූත්‍ර දේශනාව මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවාසීන්ට දේශනා කළා. අවසාන වශයෙන් අප්‍රමාද සූත්‍රය කියන අප්‍රමාදී වීමේ තියෙන වටිනාකම. එතකොට මෙන්න මේ සූත්‍රෙට තමයි සතියක් පුරාවටම බුදුහාමුදුරු මේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේදී දේශනා කරලා තියෙනවා. එතකොට අපි දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාවට වැඩම කරලා තිස්ස රජතුමා වෙනුවෙන් පළවෙනි ධර්ම දේශනාව විදිහට චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනාව සිද්ධ කළා. ඉතින් හවස් යාමනේ මේක දේශනා කළේ රජ්ජුරු බණ අහලා පැහැදිලා ස්වාමින් වහන්සේලාට අවශ්‍ය කරන පහසුකම් සලසලා රාත්‍රී ආහාරයට මිහින්තලා කන්දේ ඉඳලා පල්ලෙහාට බැහැගෙන ආවලු. බැහැගෙන ඇවිල්ලා විවේකයෙන් එක් තැනක කෑම කන්න සූදානම් වෙලා ඉන්නකොට මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේර හාමුදුරුවන්ට කතා කළේ කිව්ලු දැන් ඉතින් බණ අහන්න මේ වෙන මිනිස්සු නෑනේ අපි ටික විතරනේ ඉන්නේ බණ අහන්න දෙවියන්ට ආරාධනා කරන්න කියලා කිව්වා. එතකොට දෙවියන්ට ආරාධනා කරන්න
සුමන සාමණේරයන් වහන්සේ උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්, 이르දි බල සම්පන්න කෙනෙක්. උන්වහන්සේ මිහින්තලේ තියෙනවනේ ආරාධනා ගල කියලා එකක්. ඒ ආරාධනා ගල මතට වැඩම කරලා මිහිඳු මහරහතන් වහන්සේගෙන් අහනවලු කොච්චර පිරිසකට ඇහෙන්න ආරාධනා කරාම ප්‍රමාණවත්ද කියලා. ඒ වෙලාවේදී මිහිඳු මහරහතන් වහන්සේ මතක් කරනවලු ලංකාවේ ඉන්න මේ තම්බපන්නි දේශයේ ඉන්න උදවියට ඇහෙන්න ආරාධනා කරාම ඇති කියලා. සුමන සාමණේරයන් වහන්සේ මහා බල සම්පන්න කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ මේ ආරාධනා ගලට වැඩම කරලා ආරාධනා කරව සමන්තා චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා කියන ගාථාව කියලා. එතකොට ඒ දේශනාව ඇහුණලු අකනිටා බඹතලය දක්වාම ඈතට. එතකොට මේ දේශනාව ඇහිලා දෙවියෝ බ්‍රහ්මයෝ විශාල පිරිසක් මේ තැනට එක්ුණාලු ධර්මයේ ශ්‍රවණය කරන්න. ඔන්නේ අනුව හිතාගන්න පුළුවන් දෙවනි වතාවට මිහිඳු මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කළ තියෙන්නේ දෙවියන්ටයි බ්‍රහ්මයන්ටයි. ඒ බණ අහන්න මේ ලක්ධරණී තලය පුරාවටම දෙවියන් ඒක රාශිය වුණා. ඇඟිල්ලක් ගහන්න බැරි තරමට දෙවියන් පහළ වෙලා තියෙනවා. අටුවාවෙහි සඳහන් වෙනවා ඇවිල්ලා නැත්තේ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයන් සහ අසඤ්ඤ තලයේ ඉන්න බ්‍රහ්මයන් විතරයි කියලා. අනිත් හැම සම්‍යක් දෘෂ්ටික බ්‍රහ්ම පිරිසම ඇවිල්ලා තියෙනවා මේ දේශනාව ශ්‍රවණය කරන්න. එතකොට එතෙන් පටන් මේ ලක්ධරණී තලයට දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ආරක්ෂාව තියෙනවා. ඒ නිසා තමයි අදටත් මේ පින්බිම මෙලෙසින් රැකිලා තියෙන්නේ. විවිධ व्यसन කරදර රෝග යුද්ධ මේ කලකෝලාහල සියල්ල තියෙද්දී ඒවා මැඩගෙන අදටත් අපේ රට මෙලෙසින් පවතින්න ප්‍රධාන හේතුව ඒකයි. අපි දන්නවා මේ මහා බලවන්තයයි හඳුන්වනු ලබන බටහිර රටවල් මේ රෝග व्यसනය හැමුවේ මොනතරම්නම් විනාශ වෙලා ගියාද, ජීවිත අහිමි වුණාද. ඉතින් අපේ රටේ ඉන්න ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වල පිරිස පරිපාලන සේවයේ පින්නතුන්ගේ ඒ අවංක කැපවීම ඒ සියලු දේවල් මැද්දේ තුනුරුවන්ගේ ආශිර්වාදේ මේ රටට નિરાයාසින්ම ලැබෙනවා. අපේ ස්වාමින් වහන්සේලා මේ රට මේ සියලු උවදුරු වලින් බේරා ගැනීම සඳහා මොන්නතරම්නම් පිරිත් දේශනා කරමින් උදේ හවස ආශිර්වාද කරමින් සෙත් ප්‍රාර්ථනා කරමින් කටයුතු කරනවා. ඒවා දකින අහන බලන සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදයක් මේ රටට ඒකාන්තයෙන්ම තියෙනවා. ඒ නිසා තමයි අපි මෙලෙසින් මේ තරම් දුරට ආරක්ෂා වෙලා ඉන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් පින්වත්නි, සුමන සාමණේරයන් වහන්සේ ඔය විදිහට දේවතාරාධනාව කරාම දෙවියන් මේ දේශනාව ශ්‍රවණය කිරීම සඳහා එතෙන්ට අධිග්‍රහිත වුණාලු. ඒ දෙවියන් මුල් කරගෙන තමයි මිහිඳු මහරහතන් වහන්සේ මේ සමචිත්ත පරියාය කියන සූත්‍ර දේශනාව දේශනා කළ තියෙනවා. මේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනා කරපු සූත්‍රය බුදුරජාණන් වහන්සේගේ කාලයේ දේශනා කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින්. අපේ බෞද්ධ පින්නතුන් දන්නවා බුදුහාමුදුරුවෝ ජීවත් වෙලා වැඩ සිටි කාලේ ඉන්දියාවේ තිබිච්ච ප්‍රධාන නගර. ඒ ප්‍රධාන නගරවල නම් කිව්වහම නගර ආශ්‍රිතව තියෙන පන්සල් ගැනත් ගොඩක් අයට නම් කියන්න පුළුවන්. නේද? දැන් බරණැස් නුවර කිව්වහම ඔන්න පන්සලක නමක් මතක් වෙනවා. මොකද්ද මතක් වෙන පන්සල? ඉසිපතනාරාමය. රජගහ නුවර කිව්වොත් වේළුවනාරාමය. විදිහට ඒ නගරවලට අදාළ පන්සල් වල නම් මතක් වෙනවා.
සවැත් නුවර කිව්වොත් ජේතවනාරාමයේ මතක් වෙනවා. හැබැයි සවැත් නුවර ඒ තමයි විශාකා මහෝපාසිකාව තනවපු පූර්වාරාමය. සවැත් නුවරට නැගෙනහිර දිශාවෙන් හදපු නිසා මේකට පුබ්බාරාමය හෙවත් පූර්වාරාමය කියනවා. ඒතර මේකට තව නමක් කියනවා මිගාර මාතු ප්‍රාසාදය කියලා. මිගාර මාතා කියන්නේ විශාකාවට කියන තවත් නමක්. ඉතින් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න වකවානුවක සාරිපුත්ත මහරහතන් වහන්සේ සවැත් නුවර පූර්වාරාමේ වැඩ හිටියලු. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ පූර්වාරාමේ වැඩ ඉන්න අවධියක එතන හිටියලු ස්වාමින් වහන්සේලා පිරිසක්. ඒ ස්වාමින් වහන්සේලාට සහ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් බණ අහන්න බොහෝම ප්‍රියයි දෙවියන්, සම්‍යක් දෘෂ්ටික දෙවියෝ. ඒ දෙවියනුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ බණ කියනවා කියලා ආරංචි වෙලා එතෙන්ට වැඩම කරලා හිටියා. අන්න ඒ පිරිසට දේශනා කරපු සූත්‍ර දේශනාව තමයි සමචිත්ත පරියාය සූත්‍රය කියන්නේ. සමචිත්ත කියන එකෙන් අදහස් කියන හැමෝගෙම හිතට ගැළපෙන විදිහේ සූත්‍රය කියන. දෙවි මිනිසුන්ට ගැළපෙන විදිහේ සූත්‍ර දේශනාවක්. එතකොට ඒ සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ අවධාරණය කරනවා මේ ලෝකයේ ඉන්න පුද්ගලයෝ වර්ග දෙකක් ගැන. වෙනතන මේ සූත්‍ර දේශනාව හුදෙක් සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින්ම දේශනා කරපු සූත්‍රයක් නෙවෙයි. මේ සූත්‍රයේ අග කොටසට බුදුහාමුදුරුවන්ගේ දායකත්වයක් තියෙනවා. ඒ නිසා මේ මෙවන් සූත්‍රවලට අපි කියනවා ද්විභාෂිත සූත්‍ර කියලා. දෙන්නේ කියපු සූත්‍ර. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා, ත්‍රිපිටක ධර්මයේ තුල තියෙනවා සමහර සූත්‍ර දෙවියන් කියලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ මේ කතාව ඇත්තයි කියලා අනුමත කරලා තියෙනවා. ඒවට කියන්නේ දේව භාෂිත සූත්‍ර. සමහර ඒවා තියෙනවා ඉස්සර කාලේ හිටපු පැරණි පඬිවරු කියපු කතා බුදුහාමුදුරුවෝ එලෙසින් අනුමත කරලා තියෙනවා. ඍෂිවරු එහෙම කරපු ප්‍රකාශ. බුදුහාමුදුරුවෝ ඒක අනුමත කරාම ඒකත් බුදුබණක් විදිහට ත්‍රිපිටකයට එකතු කරලා තියෙනවා. ඒවට කියන්නේ ඉසි භාෂිත දේශනා. ඊට පස්සේ තව ශ්‍රාවකයෝ දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ආදී විවිධ මහා ශ්‍රාවකයෝ දේශනා කරපු බණ බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා මම කිව්වත් ওই බණ ඔය විදිහට තමයි කියන්නේ කියලා ඒක අනුමත කරනවා. එහෙම සූත්‍ර වලට කියන ශ්‍රාවක භාෂිත දේශනා. බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරපු සූත්‍ර තියෙනවා. ඒවට කියන්නේ බුද්ධ භාෂිත දේශනා. එතකොට ඔන්න භාෂිත හතරක් තියෙනවා. දේව භාෂිත, ඉසි භාෂිත, ශාවක භාෂිත සහ බුද්ධ භාෂිත. දැන් මේ සූත්‍රයේ දිහා බැලුවොත් මේක සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝත් කොටසක් එකතු කරලා තියෙනවා. ඒ නිසා මේක ද්විභාෂිත සූත්‍රයක් කියන්න පුළුවන්. දෙදෙනෙක් විසින් කරන ලද ප්‍රකාශනයක්. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ ස්වාමින් වහන්සේලා සහ ශ්‍රාවක පිරිස ආමන්ත්‍රණය කළ මතක් කරනවා. අජ්ජත්ත සංයෝජනංච ආවුසෝ පුග්ගලං දේසිස්සාමි බහිද්ධා සංයෝජනංච. ඇවැත්නි මම ඔය ඇත්තන්ට කියලා දෙනවා අධ්‍යාත්ම සංයෝජනයෙන් සහිත පුද්ගලයා සහ බහිද්ධ සංයෝජන සහිත පුද්ගලයා කියලා. අජ්ජත්ත සංයෝජන කියලා කියන්නේ මෙතනදී අටුවාවේ දක්වලා තියෙනවා කාම භවයෙහි ඇලිච්ච කෙනා කියන එක. කාම භවයේ ඇලිච්ච පුද්ගලයෝ ඉන්නවා. බහිද්ධ සංයෝජන කියලා කියන්නේ රූප සහ අරූප භවවල ඇලිච්ච අය. එතකොට මේ හැම පුද්ගලයෙකුටම පොදු ලක්ෂණය තමයි ඇලුන බව. සංයෝජන කියලා කියන්නේ ඒකයි. එතකොට ඔබ අපි හැමෝම පින්නතුනි මේ සංසාරයේ ඉපදිපදී මෙරි ගමන් කරන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. මෙන්න මේ භවයේහි ඇලිච්ච නිසා. පංචස්කන්ධය භවය තුල පවත්වා ගන්නට තියෙන කැමැත්තෙන් යුක්ත කෙනාට කියනවා සත්වයා කියලා. එතකොට ඒ සත්වයාට පංචස්කන්ධය පවත්ව ගන්න පුළුවන් තැන් තුනක් තියෙනවා. අන්නේ තැන් තුනට කියනවා භවත්‍රය කියලා. භව කියන්නේ පවත්වා ගන්නවා කියන අදහසනේ.
එතකොට භව තියෙනවා තුනක්. මොනවද භව තුන? කාම භව, රූප භව, අරූප භව කියලා. මෙන්න මේ භව තුනේ පවතින්න තියෙන කැමැත්තෙන් මේ භවයට බැඳිලා ඉන්න එකට තමයි සංයෝජන කියලා කියන්නේ. එතකොට කාම භව කියලා කියන්නේ තැනදී මේ කාම ලෝක 11 අදහස් කරනවා. අපි දන්නවා කාම ලෝක තියෙනවා 11. නරක, තිරිසන්, പ്രേත, අසුර කියලා 4 අපායක් තියෙනවා. ඊට පස්සේ මනුෂ්‍ය ලෝකයේ තියෙනවා. ඊළඟට කාමාවචර දිව්‍ය ලෝක 6ක් තියෙනවා. චාතුර්මහරජික, තාවතින්ස, යාම, තුසිත, නිම්මාන රති, පරිනිම්මිත වසවති කියලා. ඒතර මෙන්න මේවාට කියන්නේ කාම භව, එවත් කාමාවචර ලෝක. මෙන්න මේ කියන කාම භවයේහි පවතින්නට හිත අලවාගෙන සංයෝජන වලින් බැඳිලා ඉන්න එක්කෙනාට තමයි අජ්ජත් සංයෝජන පුද්ගලයා කියලා කියන්නේ. ඊට පස්සේ තවත් පුද්ගලයෙක් ඉන්නවා, එයාට කියන්නේ බහිද්ධ සංයෝජන පුද්ගලයා කියලා. බහිද්ධ කියලා කියන්නේ කාම භවයෙන් බාහිර ලෝකවලට බැඳිලා ඉන්න පුද්ගලයෝ. ඒතර කාම භවයෙන් බාහිර ලෝක හැටියට ගන්නේ අර රූප භව සහ අරූප භව කියන භව ටික. ඒ භවවල උපදින්නේ භව තණ්හාව, එහෙම නැත්නම් පවතින්න තියෙන කැමැත්ත නිසා, අර සංයෝජනයේ බැඳීම නිසා. එතකොට එහෙම පුද්ගලයෝ ගැන තමයි මෙන්න මෙතෙන්දී මේ සූත්‍රයේදී විස්තර කරන්නේ. කාල වේලාව බොහොම සීමිත නිසා මම ඉතා කෙටියෙන් මේක ගැන කතා කරන්නම්. ඉදිරියේදී ධර්ම සාකච්ඡාවේදී ඉඩ ලැබෙන නිසා අපි ඒ ගැන කතා කරන්න පුළුවන්. ඉතින් පින්වත්නි, මේ අජ්ජත් සංයෝජන පුද්ගලයා කියන්නේ මොන වගේ කෙනෙක්ද? එයා පංචස්කන්ධය සසරට තියලා බැඳගෙන ඉන්න කෙනා. සසර කියලා කිව්වහම මේ කාම භවයේ තියලා බැඳගෙන ඉන්න කෙනා. ඒතර මොනවයින්ද බැඳගෙන ඉන්නේ? දස සංයෝජන වලින්. සංයෝජන කියන වචනේ අදහස එකට තියලා බඳිනවා කියන එක. බඳින රැහන්. ඒතර මොනවද මේ රැහන්? කෙලෙස් සිතුවිලි නැමැති රැහන්. සංයෝජන කියන්නේ ඒවා. ඒතර මෙන්න මේ කියන බැඳීම් වලින් සසර බැඳිලා ඉන්න අධ්‍යාත්මික බැඳීම් වලින් ඉන්න කෙනා තමයි අජ්ජත් සංයෝජන පුද්ගලයා කියන්නේ. ඒතර කාම ලෝකයේ බැඳිලා ඉන්න එවන් මිනිසෙක් ඉන්නවා. යා මොන වගේද? ඒ කෙනා හැබැයි කාම ලෝකේ බැඳි සිල්වන්තයි. පාතිමොක්ඛ සංවර සංවතෝ. ප්‍රාතිමොක්ෂ සංවර සීලෙන් සිල්වත්. දැන් ඔයත් මේ පන්සලට ඇවිල්ලා සිල් සමාදන් වෙලා ඉන්නේ. මේ ප්‍රාතිමොක්ඛ සංවර සීලෙන් සිල්වන්තයි. ආචාර ගෝචර සම්පන්නෝ. ආචාර ගෝචර සම්පන්න, බොහොම ආචාරශීලීව වතපිළිවෙතට බොහොම නැඹුරු වෙලා කටයුතු කරන සීලාචාර හැදියාවකින් යුක්ත පිරිසක්. මොන වාගේද? තවත් විශේෂ ලක්ෂණයක් තියෙනවා. අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි. අන්න ඒක ඉතාම වැදගත්. අනුමත්තේසු අල්පමාත්‍ර වූ වර්ධයෙහි භය දකින්න සුළු කෙනෙක්. ඉතින් මේක පුංචි දෙයන්නේ, ඕක ඉතින් පස්සේ මොකක් හරි කරලා වෙනස් කරගන්න පුළුවන් කියලා එහෙම හිතන්න හොඳ නැහැ. හොඳ කෙනා අල්පමාත්‍ර වූ වරදේ බය දකිමින් කටයුතු කරනවා. සමාදාය සික්ඛති සික්ඛාපදේසු. සිල්පද හොඳට ආරක්ෂා කරන, සමාදන් වෙනවා. සිල්පද රකින්නේ අනිත් අය දෙන හින්ද නෙවෙයි. සමාදාය කියන්නේ කැමැත්තෙන් වැළඳ ගන්නවා. අනේ මම මේක මේ විදිහට මම මේ සීලය රකිනවා. මොකද තමන්ගේ හිතේ තියෙන කෙලෙස් දුරු කර ගැනීම සඳහා සීලය උපකාර වෙනවා කියන හැඟීමෙන් තමයි එයා සිල්වත් වෙන්නේ. අන්න එහෙම එක්කෙනෙක් ඉන්නවා. ඒ එක්කෙනා ඊට පස්සේ මොකද කරන්නේ? ඔහොම ජීවත් වෙලා සිල්වන්ත වෙලා ඉඳලා කවදා හරි මැරෙනවා. මැරිලා සිල්වන්ත භාවයේ නිසා ඒ තැනැත්තා සුගතියක උපදිනවා. ආය දිව්‍ය ලෝකයක උපදිනවා. දිව්‍ය ලෝකයක ඉපදෙලා මොකද කරන්නේ? දිව්‍ය ලෝකේ ඉපදුනත් ආපහු කාම භවවලට එනවා. අපි බ්‍රහ්ම ලෝකයක ඉපදුනා කියලා අර රූපාවචර බ්‍රහ්මතලයක, රූපාවචර බ්‍රහ්මතලයක සිල්වතෙක් වෙලා ඉපදෙනවා. හැබැයි ආපහු යා කාමාවචර ලෝකෙට එනවා. ආගාමී කියලා කියනවා. තතෝ
චුතෝ ආගාමී හෝති ආගන්තායිත්තත්හං. මේ ලෝකෙට ආපහු වෙනවා. අන්න එහෙම කෙනෙක් ඉන්නවා. එතකොට එයා අජ්ජත් සංයෝජන පුද්ගලයෙක්. බහිද්ද සංයෝජන පුද්ගලයෙක් ඉන්නවා. එයාත් කොහොමද? එයාගේ අර කියන මූලික ලක්ෂණ ටික කලින් කියපු තියෙනවා. එයාත් හරි සිල්වන්තයි. ඒ වගේම මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තයි. ඒ වගේම අල්ප මාත්‍රූත් වරදයා බය දකලා කටයුතු කරන්නේ. සිල්පද කැමැත්තෙන් වැළඳගෙන සමාදන් වෙලා ආරක්ෂා කරනවා. ඒ විතරක් නෙවෙයි යාගේ පොඩි විශේෂයක් තියෙනවා. මොකක්ද ඒ තමයි ඒ තැනැත්තා බොහෝම හොඳට සෝ අඤ්‍යතරං සන්තං චේතෝ විමුක්තිං උපසම්පජ්ජ විහෙරති. එක්තරා විදිහක සමත භාවනාවක් පුරුදු කරනවා. සමත භාවනාව පුරුදු කරනවා. අපි දන්නවා සමත භාවනාව පුරුදු කරලා ධ්‍යාන අභිඥා තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න කවුරු හරි කෙනෙක් එහෙම සිල්වන්ත වෙලා සමත භාවනාව පුරුදු කරලා ධ්‍යාන ලබාගෙන ධ්‍යාන වලින් පිරිහෙන්නේ නැතුව මැරෙනවා. මැරිලා අර කියන අරූප රූපාවචර බ්‍රහ්ම ලෝකයක එයා උපදිනවා. එහෙම රූපාවචර බ්‍රහ්ම ලෝකයක ඉපදිලා මොකද කරන්නේ? එහෙදීම අනාගාමී ඵලයට පත් වෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝකේ අනාගාමී ඵලයට පත් වෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝකේ අනාගාමී ඵලයට පත් වෙලා එහෙන් චුත වෙනවා. ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකෙන් චුත වෙනවා. හැබැයි චුත වුණාට න ආගාමී ආපහු කාම ලෝකෙට එන්නේ නැහැ. කාම ලෝකෙට එන්නේ නැතුව යා මොකද කරන්නේ? ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකවලම ඉහළ බ්‍රහ්ම ලෝක පහක් තියෙනවා. තීම රහත් වෙලා නිවන් දකිනවා. ඒක පිරිසක්. ඉතින් ඔය අතරේ තවත් පිරිසක් ඉන්නවා. මේ පිරිසටම අයිති වෙන පිරිසක් හැටියටයි ඒ අය හඳුන්වන්නේ. ඒ අය මොන වගේද? ඒ අය හොඳට සිල් රකින්න. අර කලින් කියපු භාවනා කරනවා විතරක් නෙවෙයි, සමත භාවනා විතරක් නෙවෙයි. එයාලා විපස්සනා භාවනාවත් පුරුදු කරනවා. කාමානං යේව නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. මේ කාමයන්ට තියෙන ආශාව අඩු කරගන්න බොහෝම කැප වෙලා කටයුතු කරනවා. ඒවයි විරාගය පිණිස, නිරෝධය පිණිස, ඒව සංසිඳීම පිණිස කටයුතු කරනවා. ඉතින් ඒ විදිහට භවරාගය තුනී කරගන්න කටයුතු කරාට සම්පූර්ණයෙන් නැති වෙලා යන්නේ නැහැ. එහෙම නැති වෙලා යන්නේ නැතුව ඒ විදිහට විපස්සනාවත් දියුණු කරගෙන ඉන්න අය එහෙම ඉඳලා මැරෙනවා. මැරිලා ආයිත් අර කියන රූපාවචර බ්‍රහ්ම ලෝකවල පහළ වෙනවා. එහෙම පහළ වෙලා එතෙන්දී ඒ තැනැත්තා ආයෙත් හොඳට අර තුනී කරගත්ත කාමාදී ක්ලේශ ධර්මය නැත්තර නැති කරලා දානවා. කාමරාග පටිග දෙක නැති කරලා එහෙදී අනාගාමී වෙනවා. එහෙදී අනාගාමී වෙලා ඊට පස්සේ ඒ කියන රූපාවචර බ්‍රහ්ම ලෝක වලින් චුත වෙලා අර ආපහු උපදිනවා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල. රූපාවචර බ්‍රහ්ම ලෝක වලින් චුත වෙලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල උපදිනවා. ඉපදිලා එහෙදී රහත් වෙලා නිවන් දකිනවා. එතකොට මෙන්න මෙතනද මේ කියන්නේ සංයෝජන කිය. දැන් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ හරි උපදින්නේ මොකක් නිසාද? භවයට තියෙන කැමැත්ත නිසා. භව තණ්හාව නිසා. එතකොට කාම තණ්හා තියෙන නිසා කාම භවවල උපදිනවා. භව තණ්හා, විභව තණ්හා ආදී කියන මේ තණ්හාවන් නිසා තමයි රූප අරූප භවවල උපදින්නේ. ඉතින් මෙන්න මේ පුද්ගලයන් අතරින් අජ්ජත් සංයෝජන පුද්ගලයෝ කියලා කියන්නේ අර කාමාවචර ලෝකවල බැඳිච්ච උදවිය. බහිද්ද සංයෝජන කියලා කියන්නේ අර රූප අරූප භවවල බැඳිච්ච උදවිය. ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහට දේශනා කරාම ඒක අහගෙන හිටපු දෙවියන්ට හරි සතුටක් ඇති වුණාලු. ඒ දෙවියෝ එක සැරේටම බුදුහාමුදුරුවෝ ඉන්නේ සවැත්නුවර ජේතවනාරාමේනේ. ජේතවනාරාමෙට ගියා. ගිහිල්ලා කියනවා අන්න සාරිපුත්ත හාමුදුරුවෝ බොහොම ලස්සන බණක් කියනවා. දෙවියෝ ඔක්කොම සතුටු වෙලා ඔබ වහන්සේත් ගිහිල්ලා පොඩ්ඩක් බලන්න කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ මොකද කළේ? ඉක්මනින්ම සරියුත් හාමුදුරුවෝ හොයාගෙන ගියා. ධර්මයේ සඳහන් වෙන බුදුහාමුදුරන්ගේ ඒ එර්දි බලයෙන් යන වේගය ගැන හඳුන්වන උපමාව මොකද? සේයථාපි නාම බලවා පුරිසෝ සම්මිංජිතං වා බාහම් පසාරේ. හරියට බලවත් පුරුෂෙක් හකුලුවගෙන ඉන්න අතක් දිගහරින්න යන්නේ යම් වෙලාවක්ද.
පසාරිතං වා බාහන් සම්මින්ජය. දිගැරගෙන ඉන්න හකුල්ලන්න යම් වෙලාවක. කොච්චර වෙලක් යයිද? මේ ආතරයිටිස් එහෙම හැදිච්ච ලෙඩෙන් නෙවෙයි. සාමාන්‍ය හොඳ නිරෝගී පුද්ගලයෙක් අත්පා හකුලවන්න යන බොහොම කෙටි කාලයක්. අන්නේවන් කෙටි කාලයකින් සරියුත් හාමුදුරුවෝ ළඟ පෙනී හිටියලු පූර්වාරාමයේ. එහෙම පෙනී ඉඳලා සරියුත් හාමුදුරන්ට කියනු සාරිපුත්ත මේ දෙවියෝ ඇවිල්ලා මට මතක් කළා ඔබ මේ විදිහේ බොහොම ලස්සන බණක් හැමෝගෙම සිත් ගන්න ධර්ම දේශනාවක් සිදු කළා කියලා. ඉතින් මෙතන ඉන්නවා දෙවියෝ ඇවිල්ලා බණ අහන්න. කොච්චරද කියනවනම් සරියුත් හාමුදුරන්ටත් හරියට ඒක දැක ගන්න හම්බ වෙලා නැහැ. බුදුහාමුදුර කියනවා මේ ඉන්දිකට්ටු තුඩක් ගෑවෙන ප්‍රමාණය තියෙනවනේ. අන්න ඒ ප්‍රමාණයේ පවා දෙවියෝ දහස් ගණනින් එකතු වෙලා ඉන්නවලු එකිනෙකනා ගැටෙන්න පැටලෙන්නේ නැතුව. මොකද ඒ අය එහෙදි හිත හොඳට දියුණු කරපු අය කියලා. අන්න ඒක හොඳ කතාවක් අපේ උපාසකම්මලට. නේද? දැන් උදේට සිල් ගන්න ආවම ශාලාවේ කණුවලට කී දෙනෙක් ෆයිට් කරනවද? මම මෙච්චර අවුරුදු 10ක් තිස්සේ මේ කණුව ගාවයි වාඩි වුණේ මේ තාපේ ගාවයි මං වාඩි වුණේ කියලා තැනට සටන් කරන අය. ඒකෙන් කියන්නේ මොකද? එච්චර කාලය සිල් ගත්තත් හිත දියුණු වෙලා නැහැ කියන එක. නේද? ඒකනේ අර තණ්හාව, ස්ථාන රාගය ඒකට කියන්නේ. ඒකට ආසාවල් වැඩි කරගන්නවා. නමුත් මේ බුදුහාඳුරු කියන මේ දෙවියෝ ඉන්දිකටු තුඩක් ගෑවෙන ප්‍රමාණයක තැනක මහා පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ අය අතර කිසිම ගැටුමක් නැහැ. ඇයි එහෙම ගැටුමක් නැත්තේ? ඒ අය ගැටෙන්නේ නැත්තේ ඒ අය හොඳට හිත දියුණු කරපු අය. ඊළඟට බුදුහාඳුර අවධාරණය කරනවා ඔබ හිතන්න ඒ හිත දියුණු කරගත්තේ අර බ්‍රහ්ම ලෝකේ ඉපදිලා එහෙදීම මාර්ගඵල ලැබල විතරක් නෙවෙයි. තවත් පිරිසක් ඉන්නවා මේ අය අතරේ. ඒ අය මේ ශාසනය තුළ කියන්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ මේ මනුෂ්‍ය ලෝකයේදීම කෙලෙස් ප්‍රහාණය කරලා රාග ආදී කෙලෙස් නැති කරලා අර කියන සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල පහළ වෙච්ච පිරිසකුත් ඉන්නවා. දැන් ඉස්සෙල්ල කිව්වේ සරියුත් හාමුදුරු කිව්වේ බ්‍රහ්ම ලෝකයේදීම කෙලෙස් පහළ තුනී කරලා ඉවර වෙලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල ඉපදිච්ච අය ගැන විතරනේ. බුදුහාමුදුරු මතක් කරනවා ඒ විතරක් නෙවෙයි. මෙන්න මෙහෙම පිරිසකුත් අතරේ ඉන්නවා. කොහොමද මේ ධර්මයේ මේ මනුෂ්‍ය ලෝකයේදීම ශ්‍රවණය කරලා රාග ආදී ක්ලේශ ධර්මයේ ප්‍රහාණය කරලා නාගාමි ඵලයටපත් වෙච්ච නැවත මේ කාම ලෝකවලට ඉන්නේ නැති පිරිසකුත් මේ අතරේ ඉන්නවා කියලා මතක් කරා. එහෙම මතක් කළ සරියුත් හාමුදුරන්ට කියන ඔබ ශ්‍රාවකයන්ට උගන්වන්න. තස්මාතිය සාරිපුතේ වං සික්ඛිතබ්බං. මෙන්න මෙහෙම උගන්වන්න. සන්තින්ද්‍රියා භවිස්සාම සන්තමානසා. අපි ශාන්ත ඉඳුරන් නැතුව වාසය කරනවා. ශාන්ත මනසකින් වාසය කරනවා කියලා හිතන් වහන්සේ සාරිපුත මහරහතන් වහන්සේට මතක් කළා. උන්වහන්සේක ඉගෙනගෙන ශ්‍රාවකයන්ට මතක් කළා. ඒ සූත්‍ර දේශනාව තමයි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට පැමිණිලා දෙවන ධර්ම දේශනාව විදිහට සමචිත්ත පරියාය සූත්‍ර දේශනාව විදිහට දෙවියන්ට දේශනා කළේ. ඒ දේශනාව දෙවියන් යලිත් අහනකොට ඒ අතට ඇති වුණේ හරි සතුටක්. මොකද ඔවුන් වෙනුවෙන් කියපු සූත්‍රයක්නේ. ඒ සූත්‍රයම නැවත අහනකොට නැවත ඒ අයට මහ සතුටක් ඇති වුණා. අන්න ඒ සතුට ඒ අයගේ චිත්ත ප්‍රබෝධය ඇති කරවීමටත් එතෙන් පසු පටන් මේ ලක්බිමට ඒ දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලබා ගැනීමටත් ඒකාන්තයෙන්ම පිටුවහලක් වුණා. ඉතින් අන්න ඒ දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය අනුග්‍රහය සලසා දීම කියන මේ දූරදර්ශී චින්තනය මුල් කරගෙන තමයි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලා පව්වේදී දෙවන ධර්ම දේශනාව විදිහට සමචිත්ත පරියාය සූත්‍ර දේශනාව දේශනා කළේ. අංගුත්තර නිකායේ දුක නිපාතේ දෙවනි කොටසෙහි සඳහන් වෙන සූත්‍ර දේශනාවක් ඇසුරු කරගෙනයි මා මේ කාරණා ටික ඔය ඇතන්ට පැහැදිලි කරලා දුන්නේ. ඉතින් මේ තථාගතයන් වහන්සේගේ නිර්මල ධර්මයෙන් ප්‍රයෝජන ලබාගෙන මේ කෙලෙස් බැමි වලින් නිදහස් වෙලා පුළුවන් තරම් සසර ගමන කෙටි කරගන්න වෑයම් කිරීමට අවශ්‍ය වෙන මාර්ගෝපදේශනයක් තමයි මෙහිදී අවධානය කරලා තියෙන්නේ. ඉතින් ඒ
මග හොඳින් ගමන් කරන්න ඔබ වෑයම් කරන්න. ඒ සඳහා පින්වත් ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා අපි ඊට සිතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් සාමාන්‍යයෙන් බණ ඉවරනහම මම පොඩි රිවිෂන් එකක් දෙනවා. අද මුඛවාඩම් පැලඳගෙන ඉන්න හින්දා ඒක කරන්න අවස්ථාව නෙවෙයි. ඔයයන් මිත්‍යක් ශ්‍රවණය කළ මේ උතුම් කුසල් බැලෙන් ධර්මයේ ශ්‍රවණය කිරීම තුළ පහළ කරගත් කුසල් බැලෙන් ඔබ හැම දිනාටම සියලු සාංශාරික දුක්ඛයන්ගෙන් ඈතරව ලැබෙන අමා මහ නිවන් සුව සැලසේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. අද ධර්මානුශාසනාවේ ගුවන්විදුලියේ දායකත්වයන් පිළිබඳව සිහිපත් කරන්නට කලකට පෙර අභව ප්‍රාප්ත ජයසේන ජයවීරගේ පියාණන්ටත් ඉන්දිකමල්ලි වැලිගම පිටිදුවේ ඇලගාව ගෙදර විසූ මව් පාර්ශවයේ පාරම්පරික වෛද්‍ය ලොකු සීයාට එච්.එම්. මැන්ඩිස් අප්පුහාමි සීයාට කේච් කරුණාවති ආච්චම්මාට එච්.එම්. ගුණසිරි මාමා සහ ඔහුගේ බිරිඳ ප්‍රියන්ති මල්ලිකා පිය පාර්ශවයේ ඇතුළු අනන්ත සසර පටන් මේ මොහොත දක්වා නමින් මේ පරලෝකීය වූ සිළුම ඥාතිත මිත්‍රාදීන්ට බිරිඳ විලේරියාගේ පියා යාන් නිකොලොව් කිසිලොව් ඇතුළු රුසියාවේ පාර්ශවයේ පරලෝ සැප ඥාතිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට ඔවුන්ගේ භවගමන සුවපත් වේවායි පැතීමට මව සෝමාවතී පවුලේ සහෝදර සහෝදරයන් ඇතුළු දූ දරුවන්ට දායකත්වය ලබා දෙන තමන්ට බිරිඳ වලීරියා යානෝවුන ඇතුළු රුසියාවේ පවුලේ සිළු දෙනාටම නිදුක් නිරෝගී සුචිර ජීවනයේ ප්‍රාර්ථනාවෙන් දායකත්වය දරන්නේ රුසියාව ශාන්ත පීතර නගරයේ මහාචාර්ය ජයවීරගේ සමන්ත මහත්මයා. හොඳයි පින්වත්නි, අද කොළඹ පහ කිල්ලපන පොල්හෙන්ගොඩ කාලිංග මාවත රතන අරම මහා විහාරාධිපති අපේ අතිපූජනීය නරවැල්පිට රතනපාල අනුනායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පූර්ණ අවවාද අනුශාසනා පරිදි සිදු කරනු ලබන මේ පොහොයදා සිල් වැඩසටහනේ මේ මොහොතේ පවත්වන ලද ධර්ම දේශනාවේ දායකත්ව විහාරස්ථානයේ දායකත්ව සිහිපත් කරන්නටයි මා සූදානම. ඩයස් ඔබේසේකර මහත්මයා සහ තමරා ශ්‍රීමති ඔබේසේකර මහත්මනිය අරමුණු වශයෙන් තබාගෙන තිබෙනවා. කමලා පතිරණ සහ ලිලි නෝනා ගුණසේකර යන මෑණිවරු දෙදෙනාට ආශිර්වාද කිරීම. තිඹිරිගස්යාවේ පයිපපාර මාතර කඩේ වෙළඳ ව්‍යාපාරික ඩී.ජී. පියදාස පියාණන් සහ කුරැස්සේ වෙළඳ ව්‍යාපාරික ෆ්‍රැන්සිස් ඔබේසේකර පියාණන් ආදී මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මුල් කරගෙන දායකත්වයේ දරා සිටිනවා. ඒ වගේම පොල්හින්ගොඩ ඇවරිහේන පදිංචි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී රංජන් ධර්මවර්ධන මහත්මයා සහ රමණිකා ධර්මවර්ධන මහත්මනිය හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ ධර්මවර්ධන පියාණන්ට පින් අනුමෝදන් කිරීම, සෝමා බොතේජු මෑණියන්ට සහ විල්ෆ්‍රෙඩ් බොතේජු පියාණන්ට පින් අනුමෝදන් කිරීම, චාලට් ධර්මවර්ධන මෑණියන්ට ආශිර්වාද කිරීම කියන අරමුණු පෙරදරි කරගෙන දායකත්වයේ දරනවා. ඒ වගේම නරවැල්පිට දකුණු මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති ජිනදාස ගමගේ මහත්මයා අරමුණු වශයෙන් තබාගෙන තිබෙනවා. තමන්ට මග පෙන්වපු ශිල්ප ශාස්ත්‍ර ගණු ගැනීම සඳහා උදව් උපකාර කරපු අපවත් වී වදාළ ගුරු දේවෝත්තම නාරාහෙන්පට ශ්‍රී හත්බෝධි විහාරාධිපතිව වැඩ සිටි අතිපූජනීය නරවැල්පිට ධම්මරතන මහානායක මාහිම්පාණන් වහන්සේගේ 7 වන ගුණානුස්මරණ පුණ්‍යෝත්සවයේ නිමිත්තෙන් උන්වහන්සේට පින් අනුමෝදන් කරන්න ඊටාම සත්පුරුෂ හැඟීමෙන් මේ පින්කම හා සම්බන්ධව කටයුතු කරනවා. ඉතින් දායකත්වයේ දරා කටයුතු කරපු පින්වත් සෑම සියලු දෙනාගේම සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින් මිෂ්ඨ වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු. මේ උතුම් ධර්ම දානමය කුසලය පරලෝසපත් සියලු ඥාතීහු අනුමෝදන්ව තම තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා කියලා සාදු කියලා පින් දෙන්න. සාදු සාදු. ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේවාශීර්වාදයේ රැකවරණීය දායකත්වයේ සුලා කටයුතු කරපු පින්නතුන් හැමත ආශිර්වාද කරන්ට බලාපොරොත්තු වන පින්නතුන් සෑම සියලු දෙනාටම ඒ වගේම පින්වත් ඔබ හැම දෙනා වෙනුවෙන් මේ අනගී වැඩසටහන සංවිධානය කරපු අපේ අතිපූජනීය නරවල්පිට රතනපාල අනුනායක මාහිම්පාණන් වහන්සේ ප්‍රධාන විහාරවාසී ස්වාමින් වහන්සේලාට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලයේ පින්නතුන් හැමත දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ උදා කරත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. මේ උතුම් කුසල් බලෙන් පින්වත් ඔබ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ උදා වේවා. මෙලව සුව වේවා, පරලොව සුව වේවා. හැමත හැකි තරම් ඉක්මනින්
අමා නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංසින් හැමත උතුම් නිවන් සුව සැලසේවා. සාදු සාදු සාදු. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ කොළඹ 7 බෞද්ධාලෝක මාවත නාරද ධර්මායතනාධිපති විචිත්‍ර ධර්ම කතික ශාස්ත්‍රපති අතිපූජනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රණන් වහන්සේ. උන්වහන්සේටත් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. විහාරස්ථ දායක සභාව ඒ වගේම ජාතිය මහා පහන්ටැඹ ලංකා බැංකුවේ පින්බර දායකත්වයේ ඇතිව අද පොසොන්පුර පසළොස්වක පෝදා පූජා සදහම් වන්දනාව කිරුළපන පොල්හේන්ගොඩ කාලිංග මාවත රතනාරම විහාරස්ථානයේ සිට විසුරුවා හරින්නේ උදෑසන ධර්මානුශාසනාවේ අවසන් වූයේ තව ස්වල්ප මොහොතකින් ධර්ම සාකච්ඡා මණ්ඩපය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ගෞරවනීය ස්වාමීන්ද්‍රණන් වහන්සේ දේශිකානන් වහන්සේ සමග ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දිබ විජේබණ්ඩාර මැතිතුමන් ධර්ම සාකච්ඡාව සඳහා සහභාගී වන්නේ. අපි තව ස්වල්ප මොහොතකින් යලිත් ධර්ම සාකච්ඡා මොහොතේදී ඔබ හමුවන්නට සූදානම්. මේ විහාරස්ථානයේ සිට සම්මුදතාව ලබා දෙනවා ස්වදේශීය සේවා සම්බන්ධ